හරි ඊළඟට දැන් අපි සාකච්ඡා කරනවා ක්‍රියාපද කියන පේපර් එක. හරි දැන් මේ ක්‍රියාපද කියන මේ ව්‍යාකරණ එකේ තියරි එක මම ඉවර කරා. හරි තියරි කොටස වලත් එක්ක ඉවර කරා. එතකොට ඒකේ රෙකෝඩින් එකක් පුතේ YouTube එකේම තියෙනවා. හරි මේ අපි කරපු සියලුම පාඩම් වල රෙකෝඩින් ඔක්කොම ටික YouTube එකේ තියෙනවා. හරි ගැටලුවක් නැහැ. ඔයාලට ඕන වෙලාවක ඒක බලන්න පුළුවන්. හරි දැන් ඊළඟට දැන් ක්‍රියාපද කියන මේ පේපර් එක අපි දැන් සාකච්ඡා කරන්න පටන් ගමු. දැන් පේපර් එකට එන්න මම මේකේ තියරි මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ලේසි වැඩක්. ක්‍රියාපද කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. හරි ක්‍රියාපද කියන එක මහා ලොකු දෙයක් උත් නෙමෙයි. හරි හරි පුතේ පේපර් එක කරපු ළමයි කොබලා පේපර් එක කරපු ළමයි හරි කරලා තියෙන භාගයට භාගය right එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. දැන් විභාගයේදී දෙන්නේ පුතේ මෙන්න මේ වගේම තමයි විභාගයේදී ප්‍රශ්නේ දෙන්නේ. ප්‍රශ්න ආකෘතිය දෙන්නේ මේ විදිහට. හරි ඒක නිසා අපි මේ විදිහට වර්ගීකරණය කර කර ප්‍රශ්න පත්‍රය කරන එක අපිට හොඳයි. හරි ඒක මට උඹලම කියපල්ලා මේක හොඳ නැද්ද කියලා. දැන් මේ විදිහට ප්‍රශ්න පත්‍රය අපි ප්‍රශ්නේ වර්ගීකරණය කර කර ඒකටම හුරු වෙනකොට මේක ඇත්තටම අපිට ගොඩාක් වෙනස්කමක් තියෙනවානේ නේ. මේක අපිට ලොකු වෙනසක් දකින්න පුළුවන්. එතකොට මේ වගේ එක වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. ඒක නිසා අපිට අර මේ ප්‍රශ්නම එතකොට ફોકસ කරන්න පුළුවන් නේ. මේ ප්‍රශ්න අපිට එතකොට අපි මේ වගේ සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර 30 40ක් විතර කරාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට. එතකොට සමහරට මේ ප්‍රශ්න 30 40 පේපර් සෙට් එක කරාට පස්සේ විභාගයේදී ගිහිල්ලා පුත ඇස් දෙක පියාගෙන උනත් ගන්න පුරන් එනි. පේපර් 30ක් විතර අපි උපරිම 20ක් කරා කියලා හිතපල්ලකෝ. පේපර් 20ක් කරොත් එහෙම මේ පාඩම මේ MCQ පේපර් එකට සාමාන්‍යයෙන් පුතේ ඇස් දෙක පියාගෙන උනත් ඉරි ගහන්න පුළුවන් මට්ටමක් හැදෙනවනේ පුතා. ආයි වෙනම පාඩම් කරන දෙයක් තියෙනවද? වෙනම පාඩම් කරන දෙයක්වත් නැහැ. හරි. දැන් එමු ඊළඟට. පළවෙනි ප්‍රශ්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා පහත සඳහන් වැකිවල තද කළු අකුරින් මුද්‍රිත පද අයත් ක්‍රියා වර්ගයේ පිළිවෙලින් දක්වා ඇති වර්ණය තෝරන්නලු. හරි. නැමද නැමද ඊළඟට බලව ඊට පස්සේ බිඳ ඊට පස්සේ ඉකිලේ. නැමද නැමද කියලා කියන පුතේ මිශ්‍ර ක්‍රියාවක්. හරි නැමද නැමද කියලා කියන මිශ්‍ර ක්‍රියාවක්. බලව කියලා කියන විධික්‍රියාවක්. බිඳ කියලා කියන පූර්ව ක්‍රියාවක්. ඊට පස්සේ ඉකිලේ කියලා කියන්නේ ඒක අකර්මක ක්‍රියාවක්. හරි right එහෙනම් මේකේ උත්තරේ කීයද? උත්තරේ 4. උත්තරේ 4. උත්තරේ 4. ඊළඟට දෙවැනි එක නෙළුවාය දොටුව ඉඳ ඉඳ බොන්න. නෙළුවාය කියනකොට ඒක සකර්මකයි. නෙළුවේ මොනවාද නේද? මම සකර්මක අකර්මක කියලා දීලා තියෙනවා. හරි මම ක්‍රියාපද පාඩම කරනකොට සකර්මක වාක්‍යයක් හොයන්න කොහොමද අකර්මක වාක්‍යයක් අකර්මක වචනයක් හොයාගන්න කොහොමද කියලා මම ඔක්කොම කියලා දීලා තියෙන හින්දා ගැටලුවක් නැහැ. හරි එහෙනම් නෙළුවාය නම් මේකේ සකර්මකයි. හරි දුටුව කියනකොට ඒක අසම්භාවය නේ. දුටුව අසම්භාවය. ඊළඟට ඉඳ කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක්. බොන්න කියලා කියන විධි ක්‍රියාවක්. එහෙනම් උත්තරේ 3. උත්තරේ
3 ඊළඟට තුන්වෙනි එක හඬවයි වේවා බලව සඳුරා මොනවද මේවා හඬවයි කියනකොට ඒක ප්‍රයෝජක ක්‍රියාවක් වේවා කියලා කියන ආශිර්වාද ක්‍රියාවක් බලව කියලා කියන විධි ක්‍රියාවක් සඳුරා කියලා කියන්නේ పూర్ව ක්‍රියාවක් එහෙනම් උත්තරේ කීයද උත්තරේ 5 උත්තරේ 5 ඊළඟට හතරවෙනි ප්‍රශ්නය වඳිමින් ඊට පස්සේ ගා ඊට පස්සේ අව ඊට පස්සේ වයත හතරට උත්තරේ එතකොට වඳිමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් ගා කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක් අව කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් වයත කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් උත්තරය 3 හතරට උත්තරේ 3 හතරට උත්තරේ 3 ඊළඟට පහ පුතේ පස්වෙනි එක හඬමින් දෙනු එද්දී වඳිනුව හඬමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් දෙනු කියලා කියන්නේ විධි ක්‍රියාවක් එද්දී කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් වඳිනුව කියලා කියන්නේ අපර ක්‍රියාවක් එන උත්තරේ 2 උත්තරය 2 පහට උත්තරේ 2 6 සරදේ බබලවයි දිදී වසිතොත් සරදේ කියනකොට ඒක ආශිර්වාදයි බබලවයි කියනකොට ඒක ප්‍රයෝජක ක්‍රියාවක් දිදී කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් වසිතොත් කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් එහෙනම් උත්තරේ 5 උත්තරේ 5 හත්වෙනි එක ගණිතී ඊළඟට දැක ඊළඟට පවති ඊට පස්සේ සිටියේය ගණිතී දැක පවති සිටියේය ගණිතී කියලා කියන්නේ ත්‍රිකාලික ක්‍රියාවක් ඒ ත්‍රිකාලික ක්‍රියා කියලා කියන්නේ මොනවද ත්‍රිකාලික ක්‍රියා උත්තරේ නෙමෙයි මට වැදගත් වෙයි ත්‍රිකාලික ක්‍රියා කියලා කියන්නේ මොනවද ත්‍රිකාලික ක්‍රියා කාල තුනේම වර්ණගෙන වට කියනවා ත්‍රිකාලික ක්‍රියා කියලා. ඒ කියන්නේ කාල තුනේම වර්ණගෙන කාල තුනටම සම්බන්ධ වෙන ඒවා. නේ කාල තුනේම. මම උදාහරණයක් ගන්න මේ විදිහට. උදාහරණ වාක්‍යයක් ලියන්න. ඔහු පාඩම් කොට ඔහු බලන්න ඔහු පාඩම් කොට නිදාගත්තේය ඔහු පාඩම් කොට නිදාගත්තේ ඔන්න එක වාක්‍යයක් ඊළඟට ඔහු පාඩම් කොට නිදාගනි හරි ඊළඟට ඔහු පාඩම් කොට නිදාගන්නේය හරි දැන් මට කියන්න දැන් මේ තියෙන්නේ වාක්‍ය තුනක් මෙතන තියෙනවා මෙන්න පළවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍ය තුන්වෙනි වාක්‍ය මෙතනින් පළවෙනි වාක්‍ය අයිති වෙන්නේ මොන කාලයකද පුතේ පළවෙනි වාක්‍ය ඔහු පාඩම් කොට නිදාගත්තේය නම් මේකේ ක්‍රියාපදය පුතේ නිදාගත්තේය හරි ඔහු පාඩම් කොට නිදාගත්තේ එහෙනම් නිදාගත්තේය තමයි මේකේ ක්‍රියාපදේ එහෙනම් මේක අයිති වෙන්නේ මොන කාලයකද මේක අයිති වෙන්නේ
මේ පළවෙනි වාක්‍යය අයිති වෙන්නේ අතීත කාලයට. අතීතයි. දෙවෙනි වාක්‍යය ඔහු පාඩම් කොට නිදා ගනී. ඔහු පාඩම් කොට නිදා ගනී නම් පුතා නිදා ගනී නම් මෙයා මොන කාලයේද? නිදා ගනී නම් මෙයා වර්තමාන කාලය. වර්තමාන. ඊට පස්සේ ඔහු පාඩම් කොට නිදා ගන්නේය. ඔහු නිදා ගන්නේය. එහෙනම් මේ වාක්‍යය නිදා ගන්නේ නම් අයිති වෙන මොන කාලයකද? අනාගත කාලයට. හරි? අනාගත කාලය. හරි? අපි මෙහෙම කළා සරල රේඛයක් ඇඳුත් එහෙම මේ සරල රේඛාව කොටස් තුනකට කැඩුවොත් හරි? මේ සරල රේඛාව කොටස් තුනකට කැඩුවොත් මම මේ රේඛාවේ මෙන්න මේකට කියනවා අතීත කියලා මේ ලක්ෂය. මේ ලක්ෂය වර්තමාන කියලා කියනවා. මේ ලක්ෂය අනාගත කියලා කියනවා. අතීතයි කියන මෙන්න මේ ලක්ෂය අපි කරලා ඉවරයි. අපි ඉන්නේ මෙතනනේ. අපි ඉන්නේ මෙතන. මේ ලක්ෂය අපි ඉන්නේ. එහෙනම් අපිගේ පුතේ දෙපැත්තේ ඉන්නේ අතීතේ සහ අනාගතේ. එතකොට අපි කරලා ඉවරයි අනාගතේ. අතීතේ කරලා ඉවරයි. ඊයේ කරපුවා මේ අතීතයි ඊයේ කරපුවා. එහෙම නැත්නම් අපි අද උදේ කරපුවා. උදේ පේපර්ස් දෙකක් සාකච්ඡා කරා. එතකොට ඒවා අතීතයට ගිහිල්ලා ඉවරයි. දැන් මේ පේපර් එක ආයි අපිට මෙතනට ගන්න පුළුවන්ද? බෑනේ. මේ වෙලාව අපිට ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඊළඟට වර්තමාන කාලේ අපි ඉන්නේ. හරි. ඒ කියන්නේ දැන් සිදුවෙන දේවල්. හරි. ඊළඟට අපි ඊළඟට කරන්න ඉන්න දේවල්, අනාගතේ කරන්න ඉන්න දේවල් ඉස්සරහට යන්න. අපි දැන් පස්සට නෙමෙයි යන්නේ. දැන් අපි ඉස්සරහට. තේරුණාද? ඉතින් මෙන්න මේ වගේ කාල තුනේම වර්ණගෙන ඒවාට කියනවා මොනවා කියලාද? ත්‍රිකාලික ක්‍රියා කියලා. නිදාගත්තේ, නිදාගනී, නිදාගන්නේ. හරි? එයා බලාගත්තේ, බලාගනී, බලාගන්නේ. ඒ වගේ කාල තුනේ වර්ණගෙන ඒවාට කියනවා ත්‍රිකාලික ක්‍රියා කියලා. right. ගණිතී ගණිතී කියන එකට මොන කාලෙටද අයිති වෙන්නේ? ගණිතී කියන එක මොන කාලෙද? මට කියන්න ගණිතී කියන එක මොන කාලෙද කියලා. ගණිතී ගණිතී කියන එක මොන කාලෙද? වර්තමාන කාලය. හරි. ඊළඟට දැක කියලා කියන්නේ දැක කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. පවතී කියලා කියන්නේ ඒකත් ත්‍රිකාලික ක්‍රියාවක්. සිටියේ මේකේ උත්තරයක් නැද්ද බං? ගණිතී කියන එක අපිට ත්‍රිකාලික ගණිතී හරි. දැක කියන එක පූර්ව ක්‍රියාවක් හරි. පවතී කියනකොට ඒක ගන්න බෑ නේ බං. ඒකේ පහ ගන්න කොහොමද කියපන්. පවතී කියන එක ආශිර්වාදයිද? පවතී කියන එක ආශිර්වාද වෙන්නේ නැහැ නේ බං. මුලේ නැද්ද? ඊළඟට සිටියේය කියනකොට පවතී කියන්නේ කොහමද? දැන් අපිට මේ වචන දෙක හදන්න පුළුවන් කොහොමද? පවතී නම් ඒ වචනේ මොන වචනයක් විදිහට ඒක මොන ක්‍රියාවක් විදිහටද ගන්න පුළුවන් අපිට? දැන් මට ඒක කියපන්කෝ. පවතී කියන එක පුතේ ඒක මොන ක්‍රියාවක් විදිහටද ගන්න පුළුවන්? පවතී කියන එක. පවතී කියන එක අපිට මොන ක්‍රියාවක් විදිහට ගන්න පුළුවන්ද? ඒක ත්‍රිකාලික ක්‍රියාවක් විදිහට ගන්න පුළුවන්. හරි.
පවතිත්වා කියලා එහෙම හදන්න පුළුවන්. හරි. පවතිත්වා කියලා. හා තොපිසියන සහ පරදේව සද පවතිත්වා. ගැලපෙන්නේ නෑනේ බා. හරි. ආශිර්වාද ක්‍රියා පවති හා ත්‍රිකාලිකයි. සිටියේය කියනකොට ඒක මොකද්ද කරන්න ඕනේ? හා අයා හරි එයා අකර්මකයි. හරි. එහෙනම් මේකේ ඔයාලා හදාගන්න පවතී කියන තැන දැන් පස්වෙනි එකනේ ගන්න වෙන්නේ. වෙන එකක් අපිට ලොකුවට වෙනස් කරන්න බෑනේ. ඔයාලා ආශිර්වාද කියන එක එතනින් එක එකකින් කපලා දාලා ඔයාලා එතනින් ත්‍රිකාලික ක්‍රියා කියලා නැවත වතාවක් ලියා ගන්න. ආශිර්වාද ක්‍රියා කියන තැනින්ම ඔයාලා එක එකකින් කපලා දාලා එතනින්ම ලියා ගන්න ත්‍රිකාලිකයි කියලා. එතකොට මේ පහ කියන උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට 8 වෙනි එක. වැටුනොත් දේ කපවති කලා. කලා. වැටුනොත් අසම්භාව්‍යයි. නේ? වැටුනොත් අසම්භාව්‍යයි දේ කියලා කියන්නේ දේ කියලා කියන්නේ මේක ආශිර්වාද ක්‍රියාවලට ගන්න. හරි? දේ කියන එක ආශිර්වාද ක්‍රියාවලට ගන්න. ඊළඟට කපවති විදි ක්‍රියාව. කලා పూర్ව ක්‍රියාව. හරි? එන උත්තරේ කීයද? උත්තරේ 2. උත්තරේ 2. 9. 9 වෙනි එක ගන්න. කියත වැඳ වැසේ පෙනියම්. කියත කියන එක අසම්භාව්‍යයි. වැඳ කියන එක පුතා ඒක පූර්ව ක්‍රියාවක්. වැසේ කියන එක කර්ම ක්‍රියාවක්. ඊළඟට පෙනියම් පහව මට හීනෙන් පෙනිය. මේ පහව මට හීනෙන් පෙනිය කිව්ව මට මරු සීන් එකක් මතක් වුණා. ඊයේද පෙරේදද මන්ද. කවුරු හරි මට කෙල්ලෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. මේ මට කවදාද හොස්පිටල් එකේ ඉන්නකොට උගේද මට මැසේජ් එකක් දාලා තිබ්බා. මේ හරියට මතක නැහැ මට බකස් දාලා හිනක් ගියා පුතා. ලෙඩ පැත්තකින් තියලා මේ කවුරු මට කෙල්ලෙක් උදේ පාන්දර මැසේජ් දාලා තිබ්බා සර් good morning sir. මේ මම සර් හීනෙන් දැක්කා කියලා. හරි? සර්ුයි මායි දෙන්නත් එක්ක ඇවිදිනවා කියලා හීනෙන් දැක්කා. හරි? මේ මරු හීන දකින්න බං අපේ කෙල්ල. හරි? මේ සර්ුයි මායි දෙන්නත් එක්ක ඇවිදිනවා. හරි? මං කෝ එහෙනම් නරක හීනයක් වෙන්නේ නැති. අම්මට තාත්තට කියලා පොඩ්ඩක් තොවිලයක්වත් කරගනින්. එහෙම නැත්නම් බෝධි පූජාවක්වත් කරගනින්. සමහරට ඔය ගහ අපල තිනකොට ඔයගේ හීන පේනවා කියන. හරි මං එහෙමම කිව්වද කොහෙද මට මැසේජ් එක යට ගිහිල්ලා නැත්නම් නැත්නම් මං දාන උඹලට. මේ එහෙමම මට කියලා තිබ්බා. හරි. මං කෝ ග්‍රහාපල ඇවිත් සමහර විට ඒ හින්ද වෙනතු ඔයගේ නරක හීනවා පේනවා ඇත්තේ. හරි? හරි. එහෙනම් පෙනියම් කියන එක පුතේ ආශිර්වාද ක්‍රියාවක්. එහෙනම් උත්තරේ ගන්න 9ට 5 අසම්භාව්‍යයි పూర్වයි ක්‍රම ක්‍රියාවයි ආශිර්වාද ක්‍රියාව. හරි 9ට උත්තරේ 5. 10 ආවොත් ඊළඟට කියමින් ඊළඟට මේකේ උත්තරය නැහැ බස්. නුමුතු හස්ත මතු කියමින්. බස් නුමුතු හස්ත මතු කියමින්. මේක කියමි කියන එක ගන්න. ආවොත් කියමින් කියමි බබලයි. හරි. එතකොට 10. ආවොත් කියලා කියන්නේ අසම්භාව්‍යයි. හරි. කියමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක්. අපි අරක කියමි කියලා ගත්තොත් ඒක යටින් ඉරක් ගහගන්නේ. කියමි කියලා ගත්තොත්
ඒ කියමි කියන එක ගත්තොත් ඒක ත්‍රිකාලිකයි. බබලයි කියන එක අකර්මකයි. හරි? එහෙනම් උත්තරය 2. උත්තරය 2. 11. 11 වෙනි එකේ in the P run city A නොලසා ඉඳ කියන එක පුතේ ඉඳ කියනකොට ඒක පූර්ව ක්‍රියාවක් P run කියනකොට ඒක විධික්‍රියාවක් city A කියනකොට ඒක අසම්භාවයයි නේ නෑ ත්‍රිකාලිකයි sorry ඉඳ කියන එක විධික්‍රියාවක් P run කියන එක අසම්භාවයයි නෑනේ බා ඉඳ කියන පූර්වයි P run කියලා කියන්නේ විධික්‍රියාවක් city A කියනකොට ඒක අසම්භාවයයි නොලසා කියන එක ත්‍රිකාලික කුණු හර්පයන් බා ඒකේ උත්තරේ මොකද්ද කියපිය 11ට උත්තරේ ඔයාලා මොකද්ද ගැහුවේ 3 ඔව් හරි city A කියන එක අසම්භාව්‍ය ක්‍රියාවක් වෙනවනේ ඔව් හරි 3 හරි තමයි හරි ඊළඟට 12 වෙනි එක 12 වෙනි එක තිය ඌ ගගා කඩා බලමින් තිය ඌ නොසතුටු වන්න කාරණා තිය ඌ 12ට විධික්‍රියාවක් තිය ඌ කියලා කියන විධික්‍රියාවක් ගගා කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් කඩා කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක් ඊළඟට බලමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් එනම් උත්තරය 5 උත්තරේ 5 ඊළඟට 13 බසිමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් මේක අනිත් පැත්තෙන් අහලා තියෙන්නේ බසිමින් කියලා කියන්නේ මුසු කිරිය ඒ කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් බැලුව කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් කියන්නේ අසභාව කිරිය යෙත් කියලා කියන්නේ තෙකල් කිරියා හරි යෙත් කියලා කියන්නේ ත්‍රිකාලික ක්‍රියා කෙලවා කියලා කියන්නේ පියදු කිරිය හරි එහෙනම් උත්තරය 2 උත්තරේ 2 පියදු කිරිය කියලා කියන්නේ මොකද්ද ඒකේ අර්ථය කියපියේ ටක් ගාලා පියදු කිරිය මම මේවා කියලා දුන්නා පියදු කිරිය කියලා කියන්නේ මොනවද ප්‍රයෝජ්‍ය ක්‍රියා 14 එන කියවා සිප ගන්නා ඉස්බේවා මේ දවස්වල සිප ගන්න බෑ පුතා කොරෝනා වැඩි හරි සිප ගන්න හොඳ නැහැ කොරෝනා වැඩි මේ දවස්වල එන කියව සිප ගන්නා ඉස්බේවා එන කියන එක පුතා එන කියන එක අසම්භාව්‍ය ක්‍රියාවක් අසභාව කිරිය කියව කියන එක විධික්‍රියාවක් විධිකිරිය සිප ගන්නා කියන එක විධික්‍රියාවක් විධිකිරිය ඉස්බේවා කියලා කියන්නේ ආසිකිරිය ආශිර්වාද ක්‍රියාව උත්තරය 3 14ට උත්තරේ 3 14ට උත්තරේ 3 15 වෙනි එක බලම් වැටහේවා කියමින් හොත බලම් 15 මුසුකිරිය වැටහේවා ආශිර්වාදයි ඊළඟට කියමින් කියලා කියන මිශ්‍ර ක්‍රියාවක් මුසුකිරියමයි
කොත කියලා කියන අසම්භාව්‍ය ක්‍රියාවක් අසභාව කිරිය. උත්තරය කීයද? උත්තරේ 3. උත්තරේ 3. ඊට පස්සේ පුතේ 16 නටවයි කියනකොට නටවයි 16 පියදු කිරිය ප්‍රයෝජ්‍ය ක්‍රියාවක්. දුට කියලා කියන්නේ අඟනන් දුටු නෝ තිබේ තවුස් දම්. ඊට පස්සේ ගත් ඊට පස්සේ නෙලා. දුට අසභාව කිරිය ගත් කියලා කියන්නේ විධික්‍රියා නෙලා කියලා කියන්නේ පෙර ක්‍රියා. උත්තරය 5. 16ට 5. 16ට 5. 17 සිඹ උදාවත් බලපු රක්වයි. සිඹ කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක්. උදා කියන්නේ මුසු කිරිය. උදාවත් කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් අසභාව කිරිය. බලපු කියලා කියන්නේ විධි ක්‍රියාවක් විධි කිරිය. රක්වයි කියලා කියන්නේ පියදු කිරිය ප්‍රයෝජ්‍ය ක්‍රියාවක්. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 2. උත්තරේ 2. ඊළඟට 18 කියවයි කියත පියන්නේ දක්වමි. කියවයි කියනකොට ඒක ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් පියදු කිරියයි. කියත කියන එක අසම්භාව්‍ය ක්‍රියාවක්. පියන්නේ කියනකොට ඒක විධි ක්‍රියාවක්. දක්වමි කියනකොට ඒක ත්‍රිකාලික ක්‍රියාවක්. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 5. 18ට උත්තරේ 5. 19 පුතේ තෙපලන් ගන්නට වත් වෙම්වා මැවෙන්නේ. තෙපලන් කියලා කියන්නේ ශුද්ධ ක්‍රියාවක්. ශුද්ධ ක්‍රියාවක් තෙපලන්. දැන් මේ ශුද්ධ ක්‍රියාවලටම කිව්වා මම තවත් නමක්. 19 ශුද්ධ ක්‍රියාවලට මම තවත් නමක් කිව්වා. මොනවාද මේ ශුද්ධ ක්‍රියාවලටම කියන අනිත් නම මොකක්ද පුතා? මතක එක්කෙනෙක් කියන්න බලන්න. පන්ති ඉන්න ළමයි 130ක් 126ක්. ත්‍රිකාලික ක්‍රියාවලටම කියන තවත් නමක් තමයි ශුද්ධ ක්‍රියා කියලා කියන්නේ. right. තෙපලන් ශුද්ධ ක්‍රියාවක් ගන්නට අපර ක්‍රියාවක් වත් වෙම්වා ආශිර්වාද ක්‍රියාවක් මැවෙන්නේ කර්ම ක්‍රියාවක්. හරි? කර්ම ක්‍රියාවක් උත්තරේ 2. ඊළඟට 20 කියංග බලංග ගිය වැජ බෙහිවා. කියංග කියන එක පුතේ විධි ක්‍රියාවක්. බලග කියන එක ආශිර්වාද ක්‍රියාවක්. බලග විධි ක්‍රියාවක්. ගිය කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක්. වැජ බෙහිවා කියලා කියන්නේ ආශිර්වාද ක්‍රියාවක්. උත්තරේ කීයද? උත්තරේ 3. 20ට උත්තරේ 3. හරි. හරි. දැන් මොකෝ තත්ත්වේ කට්ටිය? කට්ටියගේ තත්ත්වේ කොහොමද දැන්? ක්‍රියාපදවල ක්‍රියාපද කීයක් හරිද? 18ක් හරි. 19ක් හරි.
15ට අඩුවෙන් ඉන්නවා නම් මගේ පන්තිවලේ උන් නෙමෙයි. හරි. 15වත් නෙමෙයි 19ට වෙනකන් ඉන්නවා නම් උන් එකෙක්වත් මගේ පන්තියේ. හරි. 19ට වෙනකන් ඉන්නවනම් එකෙක්වත් මගේ පන්තියේ වෙන්නේ නැහැ. මේ හරි. දැන් ක්‍රියාපද වලට අදාළ කරන තියරියක් මම ඔයාලට දීලා තියෙනවා. ඒකේ වීඩියෝ එක YouTube එකේ තියෙනවා. මේකත් මම YouTube එකට අප්ලෝඩ් කරන්නම්. හරි. එතකොට ඔයාලා මේකත් බලලා ඒකත් බලලා මොකක් හරි අඩුපාඩුවක් තියෙන එක මොකක් හරි ගැටලු විසඳ ගන්න. ක්‍රියාපද සම්බන්ධයෙන් ගැටලුවක් ඔයාලට මොන හරි තවමත් තියෙනවා නම් මේ ඔයාලට ඒකේ රෙකෝඩින් එක බලලා තේරෙන්නේ නැත්නම් මට ප්‍රයිවට්ලි මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මම ඔයාලගේ ගෲප් එකට අලුතෙන් ඇඩ්මින් කෙනෙක් දාලා තියෙනවා. මගේ ආයතනවල ඇඩ්මින් කෙනෙක් මම දාලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට ඔයාලා මැසේජ් එකක් දැම්මත් ගැටලුවක් නැහැ. හරි. මේ එතකොට ඔයාට මම හෝ එතනින් ඒ ඇඩ්මින් කෙනෙක් හරි ඔයාලට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ ඇඩ්මින්ලා ඉන්න ඕන තරම් ගෲප් වල එයාලා ඒ කෙනෙක්ට මැසේජ් එකක් දාලා හෝ වැඩි ඉවර කරගන්න. හරි. හරි. ඊළඟ පේපර් එක කීයටද තියෙන්නේ? ඊළඟ පේපර් එක 12 මාර්ට්ද? 12 මාර්ට්ද කොහෙද මම හිතන්නේ තියෙන්නේ. කමන්නේ පැයක් විතර තියෙනවා උඹලට. හරි. කාලා බීලා ඉතින් ලෑස්ති වෙලා ඉතින් දැන් කොහොමද 12 මාරේ 12 මාරේ 1 මාර වගේනේ. මේ ඇයි ළඟට තව තියෙනවා නේ මේ තද්දිත නෝට් එක තියෙනවනේ. තද්දිත MCQ පේපර් එක තියෙනවා. මේ ඒක නිසා ඒකත් අපි 12 මාට ඊළඟට සාකච්ඡා කරමු. එක දිගට කතා කරන්න බැරි හින්දා මම ওই විදිහට මේ කඩ පොඩි වෙලාවල් දැන් මොකද එක දිගට කතා කරන්න බෑ මේ කැස්ස එනවා. ඒක නිසා තමයි මේ මම කඩ දාලා තියෙන්නේ. හරි. සරිපට නැති හින්දා අමාරු එක දිගට කතා කරන්න බෑ හුස්ම ගන්න අමාරුයි. හරි. එහෙනම් ඊළඟට 12 මාට තියෙන්නේ. හරි. එහෙනම් අපි මම ඒ වෙලාවට ලින්ක් එක දාන්නම්. හරි. ලින්ක් එක දාන්නම්. මේ ඊළඟට තද්දිත වල හරි. මම එතකන් ඔයාලට දාන්නම් ගෲප් වලට දාන්නම්. අර මම උදේ කිව්වනේ මේ මොනවාද මේ සමාසවල ෂෝට් නෝට් එකක් ගහලා තියෙනවා ළමයි ෆාතිමා ගහපු එකයි. තව ඊට පස්සේ කෘදාන්තවල නෝට් එකයි මම ගහන්න එවන්න ගෲප් එකට දාන්නම්. එතකොට ඔයාලා පුළුවන් නම් 12 මාර වෙනකන් මේ නෝට් එක හරි පොඩක් හදන්න උත්සාහ ගන්න. 12 මාට ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි. එහෙනම් අපි මේ පේපර් එක මෙතනින් නවතිමු. හරි. එහෙනම් ඊළඟට 12 මාට එහෙනම් සෙට් වෙන්න ඊළඟ පේපර් එකට. හරි.